දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. දුක නිරෝධ වෙන ප්‍රතිපත්ති ක්‍රියා ගමන දුක නවතින ආර්ය සත්‍යයි. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ දුක නිරෝධ වෙන ගමන් මාර්ගය මේ මාර්ග අංග 8න් යුක්තයි. හරි දැනීම, හරි දැකීම සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ වෙන මාර්ගය පංචස්කන්ධට පෙනීමයි. පංච උපාදානස්කන්ධයට පෙනෙන්නේ දුක නිරෝධ වෙන මාර්ගය නොවේ. දුක වැඩි වෙන මාර්ගයයි. ඒ නිසා සම්මා දිට්ඨිය, හරි දැකීම දුක්ඛ සමුදය නිරෝධ වෙන මාර්ගය පංචස්කන්ධට පෙනීමයි. හරි සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. මේ සංකල්ප සම්මා සංකල්පයි. කාම, ව්‍යාපාද, හිංසා සංකල්ප වලින් මිදීමයි කාම භව, විභව, තණ්හා වලින් මිදුණු ජීවිතයේ චතු ධාතුව නිරෝධ වීම අව්‍යාපාද නම් වේ. චතු ධාතුව නිරෝධ වූ ජීවිත ක්‍රියා අවිහිංසා සංකල්ප උදා කරයි. සම්මා වාචා, යම් දෙයක් පිළිබඳව අපේ සිතේ මුලින්ම උපදින්නේ ඒ දෙය ගැන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මධ්‍යම ප්‍රතිපදාවෙන් උපේක්ෂා සහගත ශාරීරික ක්‍රියාවලින් ඒ දේ පිළිබඳව පංච උපාදාන යටපත් කර රූප, වේදනා, සංඥා, විසංකාර ඥාන පංචස්කන්ධ උදා වෙනවා. මේ ඥාන දර්ශනයට සම්මා දිට්ඨියත් සම්මා සංකල්පයත් උදා වෙලා ඒ ජීවිතයෙන් කියවෙන වචන සත්‍යවාදී වෙනවා. මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්ප්‍රප්පලාපා වේරමණී නමින් හඳුන්වන මේ මිත්‍යා වාචා නතර වෙලා සැප සෙවීමේ අන්තගාමී සහ දුකට විරුද්ධ වීමේ අන්තගාමී ප්‍රතිපත්ති දෙක නතර කරපු මධ්‍යම ප්‍රතිපදා උපේක්ෂා සහගත සත්‍යවාදී සිතුවිලි ජීවිතය තුළ රමණය වීමෙන් මිත්‍යා වාචා නතර වී සම්මා වාචා උදා වෙනවා. සිත මුලා වෙන වචන, සිත නරක් වෙන වචන, සිත නපුරු වෙන වචන, සිත අන්තගාමී සැපයට රැවටෙන වචන. මේ සියලු වචන විරමණය වී නතර වෙන්නේ
සැපසෙවීමේ සහ දුකට විරුද්ධ වීමේ ජීවිත ක්‍රියාවලට මධ්‍යම ප්‍රතිපදානුකූල උපේක්ෂාව භාවිතා කිරීමෙන් පමණයි. මේ සැපසෙවීමේ සහ දුකට විරුද්ධ වීමේ අන්තගාමී ජීවිත ක්‍රියාවලින් කියවෙන්නේ මුසාවාදී, පිසුනාවාචී, පරුසාවාචී සම්ප්‍රප්පලාප පමණයි. මධ්‍යම ප්‍රතිපදා උපේක්ෂා සහගත සිතෙන් දකින්න, සිතන්න, කතා කරන්න පුරුදු පුහුණු වීමෙන් සියලු කතා සම්මා වාචා වෙන්නේය. සම්මා කම්මන්තය පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී. සැප සෙවීමේ සහ දුකට විරුද්ධ වීමේ ප්‍රතිපත්තිය මධ්‍යම ප්‍රතිපදාව වීමෙන් සිත පීඩාවට පත්වීම වළකී. නුදුන් දෙය නැති දෙය ගැන මධ්‍යම ප්‍රතිපදාව නිසා කැමැති අකමැති දෙකේ අන්තගාමීව හැසිරෙන්නේ නැත. කැමැති අකමැති දෙකේ අන්තගාමීව හැසිරීම හේතුවෙන් සිතත් ශරීරයත් දෙකම මත්වෙයි, පීඩාවට පත්වෙවි මත්වෙයි. මධ්‍යම ප්‍රතිපදාව නිසා සිත පීඩාවට පත් නොවීමෙන්, සිත මත්වීමෙන් වළකී. මේ පීඩාවට පත් නොවී ක්‍රියා කරන ජීවිතයෙන් සිද්ධ වෙන සෑම ක්‍රියාවක්ම, සෑම දෙයක්ම සම්මා කම්මන්තයයි. සම්මා ආජීව හරි ජීවිත පැවැත්ම සම්මා ආජීවයයි. ජීවිතය යනු ක්‍රියාව විසින් උපදවනු ලබන සංවේදී දැනුමයි. ශරීර අභ්‍යන්තර ක්‍රියා බාහිර ක්‍රියා සමග සම්බන්ධ වී උපදින මේ සංවේදී දැනුම සිතයි. ලෝභ සිත යනු සැප ලබන අදහසයි. ද්වේෂ සිත යනු දුකට විරුද්ධ අදහසයි. ජීවිත පැවැත්ම රැඳී පවතින්නේ මේ අදහස් දෙකෙන්ය. මේ අදහස් භාවිතා වෙන ක්‍රම දෙකක් ඇත්තේය. සියලු සත්තු භාවිතා කරන ක්‍රමය අන්තගාමී අනිවාර්ය ක්‍රමයයි. අනිවාර්යෙන් සැප ලැබෙන තුරු දුකට විරුද්ධව ක්‍රියා කිරීම එක ක්‍රමයකි. මේ ක්‍රමයේදී ශාරීරික ධාතුව වැඩි වී පීඩාකාරී පෞකාර හඬ නගමින් ජීවිතය අමනුෂ්‍යාවේශ වෙනවා.
මෙසේ අමනුෂ්‍යාවේශ වූ ජීවිතයකින් ගුණ යහපත් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැත. මේ ජීවිතය ගමන් කරන්නේ අනාර්ය මාර්ගයෙන්ය. අනරියෝ අනත්ත සංහිතෝ නමින් හඳුන්වන දුක් සහිත පීඩාකාරී යෝගයෙන්ය. මේ ජීවිතය මිච්ඡා ජීවයයි. ආර්ය මාර්ගයෙන් ගමන් කරන ජීවිතය ලෝභ සිත භාවිතා කරන්නේ මධ්‍යම ප්‍රතිපදානුකූල උපේක්ෂාවෙන්ය. මේ ජීවිතය සම්මා ආජීවයයි. ආර්ය මාර්ගයේ ගමන් කරන ජීවිතය දේවා ශබ්ද මනුෂ්‍යාවේශයෙන් ක්‍රියා කරමින් උපේක්ඛා සතිපාරිශුද්ධිය දක්වාම ගමන් කර සියලු දුක් වලින් මිදුණු ජීවිතයක් පවත්වයි. මේ ජීවිතය සම්මා ආජීවයයි. සම්මා වායාමය කුමක්ද? මජ්ක්‍ධිමා පටිපදානුකූල උපේක්ඛා සතිපාරිශුද්ධ සිතෙන් කරන ක්‍රියා කුසල ධම්ම නම් වේ. කාම සුකල්ලිකානුයෝගී අත්ථ කිලමතානුයෝගී සිතෙන් කරන ක්‍රියා අකුසල ධම්ම නම් වේ. නූපන් පාප කර්ම අකුසල ධම්ම නූපද වීමට වීරිය කිරීම සඳහා සිත පිහිටුවා ගැනීමයි. උපන් පාප කර්ම අකුසල ධම්ම පහ කිරීම සඳහා සිත පිහිටුවාගෙන වීරිය කිරීමයි. නූපන් කුසල ධම්ම උපදවා ගැනීම සඳහා සිත පිහිටුවාගෙන වීරිය කිරීමයි. උපන් කුසල ධම්ම ඵලසිත පිහිටුවාගෙන ඒ කුසල ධම්ම විනාශ නොවීම සඳහා ඒ කුසල ධම්ම වඩා වැඩි දියුණු කරමින් වැඩි දියුණු කිරීම පිණිස භාවනා වැඩීම සඳහා ඒ කුසල ධර්මයන්ට මහා ශ්‍රද්ධාව උපදවාගෙන ඒ කුසල ධර්මයන්ගේ පැවැත්මට නිසි පිළිවෙත් ව්‍යායාම කරමින් මධ්‍යම ප්‍රතිපදානුකූල උපේක්ඛා සතිපාරිශුද්ධිය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ වීරිය කිරීම සම්මා වායාමයයි. මෙසේ ආරම්භ කරන ලද වීරිය පසුබට නොවි මහා ශ්‍රද්ධාවෙන් සිහිය පිහිටුවාගෙන කුසල ධම්ම භාවිතා කිරීම සම්මා වායාමයයි. සම්මා සති සිහියේ ලෝභ ද්වේෂ දෙක ලෝක විනයයි. මේ ලෝක විනය හේතුවෙන් සිතට තාපය ඉපදීම නුවණින් දැක බලා හඳුනා ගැනීම සම්පජඤ්ඤයයි.
ලෝක විනයට අනුව ශරීරයේ පිහිටා තිබෙන ක්‍රියා පහ කිරීම කායේ කායානුපස්සී නම් වෙයි. මෙසේ ලෝභ දේශ දෙකෙන් ජීවිතයට පිහිටා තිබෙන ශාරීරික කාය පහ කිරීමත් නැවත එවැනි ලෝභ දේශ දෙක හේතුවෙන් ශරීරයට ක්‍රියා නූපදවා ගැනීම පිණිසත් සිහිය පිහිටුවා ගැනීම සම්මා සතියයි. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මෙසේ කාය වේදනා චිත්ත ධම්ම සතර සිහියේ පිහිටන තුරු ලෝභ දේශ අකුසල ධර්ම වලින් උපදනා කායේ කාය පහ කිරීමත් වේදනාසු වේදනා පහ කිරීමත් චිත්තේ චිත්ත පහ කිරීමත් ධම්මේසු ධම්ම පහ කිරීමත් සඳහා පිහිටුවාගත් සිහිය සම්මා සතියයි. සම්මා සමාධිය කාම සුකල්ලිකානුයෝගී අත්ත කිලමතානුයෝගී සිතවිලි භාවිතා නොවන ජීවිතය මජ්ක්‍ධිමා පටිපදානුකූල උපේක්ඛා සහගත සිතවිලි භාවිතයෙන් පමණක් පවතී. මේ ජීවිතය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැති ඥානයේ අධිගමයට පැමිණ නිවනින් සුවපත් වී සැනසුන ජීවිතයකි. මෙසේ නිවනින් සුවපත් වී සැනසුන සංවරශීලී ජීවිත සම්මා සමාධියයි. මේ සම්මා සමාධිය ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන නමින් හඳුන්වන ධ්‍යාන හතරකින් යුක්තයි. ප්‍රථම ධ්‍යානය සවිතක්ක සවිචාර විවේක ප්‍රීතියෙන් පවතී. ဒုတိ ය ධ්‍යානය අවිතක්ක අවිචාර සමාධි ප්‍රීතියෙන් පවතී. තෘතීය ධ්‍යානය උපේක්ෂා සහගත ප්‍රීති සුවයෙන් පවතී. චතුත්ථ ධ්‍යානය සැප දුක දෙකම පහ වූ සෝමනස්ස දෝමනස්ස නැති උපේක්ඛා සතිපාරිශුද්ධියෙන් පවතී. ඔබට සම්මා සම්බුදු සරණයි.